මං කලින් වීඩියෝස් වල නෙට්වර්ක් ලේයර් එකක් කරා. එතකොට අද මේ වීඩියෝ එක දාන්නේ අපිට දැන් ක්විස් එක නිසා ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් version 4 ගැන කතා කරන්න. එතකොට මුලින්ම ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් version 4 එකේදී කියන්නේ ඇත්තටම අපි දන්නවා ඉන්ටර්නෙට් එකේ අපි එහෙම මොකක් කරන නෙට්වර්ක් එකක් ගත්තොත් අපි සාමාන්‍යයෙන් මෙහෙම දෙපැත්ත තියෙන නෙට්වර්ක් එකක් ගත්තොත් මේක ලොකු නෙට්වර්ක් එක දෙපැත්තෙන් හොස්ට් එකක් ගන්නවා. ඒතර මේක ලොකු නෙට්වර්ක්. ඒතර මේක ඉන්ටර්නෙට් එක වෙන්න පුළුවන්, වක්ක ලොකු නෙට්වර්ක් එකක් වෙන්න පුළුවන්. ඒතර මේ දෙන්න අතර මේ හොස්ට් A සහ හොස්ට් B මේ දෙන්න කමියුනිකේට් කරද්දී A කොහොමද B වඳුනගන්නේ සහ B කොහොමද A වඳුනගන්නේ කියන ප්‍රශ්නට උත්තර හොයන්න තමයි මේ IP datagram format එක මොකද ඉන්ටර්නෙට් එකේ කොහොමද මෙතන ඉඳන් දැන් ඒ වල දැන් data ටිකක් ඇව්වහම ඒ datas ටික මේ මැද තියෙන routers කොහමද B වලට යන පාර හොයාගන්නේ. ඊට අමතරව මොන වගේ data දරන් යන්නේ. ඒතර ඒවට අදාළව නීති සමුදායක් නිර්මාණය කරන්න තමයි ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල්ස් කියන එක ඉස්සරහට ආවේ. එතකොට එහෙම ඇවිල්ලා දැන් මුලින්ම ඇවිල්ලා දැනට ගොඩක්ම එම්ප්ලොයි වෙලා තියෙන එක තමයි ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් version 4 එක. ඒතර ඒක මුලින්ම අපි header format එක බලමු. datagram header format එක සහ datagram format එක. මොකද ඒකේ විශේෂ ලක්ෂණ ටිකක් තියෙනවා. විශේෂයෙන්ම කතා කරන්න ඕනේ. ඒතර මුලින්ම තියෙනවා version එක. ඒ කියන්නේ router එකට internet frame එකක් ආවොත් ඒ කියන්නේ මොකක් කර අපි දන්නවා internet layer එකේ network layer එකේ අපි දන්නවා මෙහෙම ගත්තොත් මුලින්ම මම මෙතන ටිකක් පැහැදිලි වඳින්නම් අපි network layer structure එක ගත්තොත් physical තියෙනවා data link තියෙනවා ඊට පස්සේ තමයි network layer එක තියෙන්නේ. එතකොට network layer එක අපිට වෙන ඔපරේට් වෙන router එකක් හරි මොකක් හරි device එකකට network frame එකක් ආවට පස්සේ එයා දැනගන්න ඕනේ එයා කොහොමද මේ පැකට් එක process කරන්න කියලා. ඇත්තම version කෙනක තියෙන හේතුව තමයි දැනට වැඩියම deploy වෙලා තියෙන IP version එක තමයි IP version 4 ඊට අමතරව IP version 6 එකක් තියෙනවා. ඒතර මෙහෙම දෙකක් තියෙනකොට සහ ඊට අමතරව IP version 1 2 3 4 එහෙම දිගටම තියෙනවා. නමුත් deploy වෙලා තියෙන මේ දෙක විතරයි. ඒතර මේ version number එකෙන් කරන්නේ router එකට කියනවා මොන version එකෙන්ද මේ datagram format එක හැදලා තියෙන්නේ කියලා. ඒක මුලින්ම තියෙනවා. මොකද මුලින්ම තියෙනකොට එතකොට එයා දන්නවා මොකද මේ IP version 6 එකේ header format එක අපි අරන් බලලා මීට වඩා ගොඩක් වෙනස්. ඒතර මුලින්ම version number එක තිබ්බහම ඒ version number එකෙන් අපිට හොයාගන්න පුළුවන් කොහොමද මේ datagram එක read කරන්න කියලා. එතකොට version number එකෙන් දෙන ප්‍රධානම දේ තමයි IP version 4ද 6ද කියලා router එක mainly හඳුනා ගන්න එක. එතකොට යාට මේ datagram එකේ ඉතුරු ටික අපි සාමාන්‍යයෙන් මේකට datagram එකක් කියලා packet tag කියලා කියන එක මචං සාමාන්‍යයෙන් ගොඩක් ටෙක්ස්ට් බුක්ස් වල datagram කියන වචනේ තමයි network layer එකේ data packet එකක් හඳුනා ගන්න use කරන්නේ. ඒතර ඉතුරු datagram එකේ fields ටික කොහොමද process කරන්න ඕන කියලා router එක දැනගන්න මෙන්න මේ version number එකේ. ඊට පස්සේ මේ header length කියන field එක එන්නේ මෙන්න මේ මේ අපි දන්නවා මෙන්න මේ අපි ඇත්තටම ඉන්ටර්නෙට් layer එකෙන් අරන් යන්නේ මෙන්න මේ data ටික. ඒතර purpose එක වෙන්නේ මෙන්න මේ data කියන part එක අපි දන්නවා ඕනම් frame එකේ තියෙන data කියන ටික A වලින් ඉඳන් B වලට අරන් යනවා. ඒතර ඒකට අවශ්‍ය උපදෙස් network layer එකේ කරන්න ඕන operations වලට උපදෙස් ටික තමයි මෙන්න මේ header එකේ අන්තර්ගත වෙන්නේ. එතකොට මෙන්න මේ header එකේ මේ header length කියලා field එකක් එන්න හේතුව තමයි අපි දන්නවා අපි තුමු IP version 4 එකේ header එකේ length එක අපි දන්නවා හරියටම මෙයාගේ length එක අපි හිතමු අපි දන්නවා කියලා byte 20යි. එහෙම නැත්නම් byte 50යි. මොකක් හරි අපිට සීමාවක් දෙන්න පුළුවන් නම් header length කියනක ඕන වෙන්නේ. එතකොට මේ header length කියන කෙන්නේ මේ හැමෝගෙම length සමාන වෙන මේ වගේ හැම length fixed length තියෙන datagram length එක bytes වලින් කියන්නේ අපිට 16 bit identifier එකක් තියෙන මේ හැම එකම 32 bits length තියෙන මේ එක තීරුවක් bit 32ක්. එතකොට එතකොට මේ හැම field එකකම අදාළ bit ගාණක් allocate කරලා තියෙන protocol එකේ. එතකොට හැබැයි මෙන්න මේ bit ගාණ vary වෙන්නේ මෙන්න මේ options කියන header field එකේ. ඒතර එහෙම bit ගාන vary වෙන options එක option එකක් තියෙන්න පුළුවන් දෙකක් තියෙන්න පුළුවන් මුකුත්ම නැති වෙන්න පුළුවන්. ඒතර මෙන්න මෙයාගේ bit length එක vary වෙනවා. ඒ වෙන නිසා මේ process කරන router එක දැනගන්න ඕනේ මේ header එකේ දිග කොච්චරද කියලා. ඔය එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? එයාට header එකයි data එකයි වෙන් කරගන්න බැරි වෙනවා. ඒක නිසා තමයි header length කියන එක විශේෂයෙන්ම IP version 4 වලට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි අපි දැන් IP version 6 වලට ගියාම එයාගේ fix header length එකක් තියෙනවා. මොකද option field එකක් නැති නිසා. එයාගේ ඒ වෙනුවට තියෙන්නේ header length කියලා. මොකද එයාට header එක link කරන්න පුළුවන් second header link කියලා. අපි IP version 6 ගැන කතා කරද්දී බලමු. දැනට මතක තියෙන IP version 4 වල තියෙන විශේෂ ලක්ෂණ තමයි header length එක vary වෙන්න පුළුවන්.
ඒක නිසාම IP version 4 කියන IP version 4 එක process කරන speed එක පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන්. මොකද very header length එකක් තියෙන නිසා. ඊට පස්සේ type of service. මේ type of service කියන කලින් මම හිතන්නේ මම Ethernet frame ගැන කතා කරද්දී මේ type of service කියන කතා වෙන මොන වගේ format එකක data දෙය අරන් යනවා. අපි දන්නවා routers මැදවලදී routers වලට delay කරන්න පුළුවන්. ඒ queue කරලා තියන්න පුළුවන්. එතකොට ඒ router එකට packet එකක් ආවම urgent ඒවා ඉක්මනටම යවන්න ඕනේ. හරියට hospital එකකට අමාරු ලෙඩෙක් ආවොත් ICU එකට දාන ලෙඩෙක් ආවොත් ඒ ලෙඩාව prioritize කරන්න ඕනේ අපි. ඒතර ඒ type of service එක කියන්නේ මෙයා අරන් යන මොන වගේ data ද කියන්නේ. ඒ කියන්නේ යා voice වෙන්න පුළුවන්. එහෙම නැත්නම් normal ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන ෆයිල් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔඩියෝ කෝල් එකක් නේ මොන ටයිප් එකේ data ද කියන එක තමයි මෙතනින් ඒතර රවුටර් එක දන්නවා මෙයා මේ වගේ ටයිප් එකේ data එකක් නේ. එයා හදිස්සියක් නැත්නම් එයාට normal service එකක් දෙන්න පුළුවන්. හැබැයි ගොඩක් හදිස්සියක් කරන නම් එයාව නිකම්ම යවන්න පුළුවන්. ඊට පස්සේ මේ datagram length එක කියන්නේ මෙන්න මේ data අපිට කොච්චරක් තියෙනද කියලා කියන්න බෑ. මොකද අපි වෙන පැකට් එකක length එක සාමාන්‍යයෙන් මොනවාද මේක 1500 bytes එකක් හරියටම ගාන මතක නැහැ. ඒතර මේ network එකේ data field එක කොච්චරද දික්කන අපි දන්නවා එක එක ඒවායේ එක එක data ගාන තියෙනවා. මොකද අපි දන්නවා සමහරක් වෙලාවට මේක data byte දෙක තුනක් ගන්නවා. සමහරකට byte 100ක් 200ක් වුණත් අරන් යනවා. ඒතර ඒ අරන් යන කොච්චර data එකනේ යාගේ payload එක කොච්චරද කියන කනුව මෙන්න මේ මෙයාගේ length එකත් vary වෙනවා. මොකද අපි දන්නවා මේ හැම එකේම සම්පූර්ණ තියෙන data වලට allocate වෙලා තියෙන සම්පූර්ණ frame එකම පිරෙන්න ඕන කියලා ඉන්නේ තියන්නේ. එතකොට මේ datagram length එක කියන්නේ මේ සම්පූර්ණ datagram එකේ දිග කොච්චරද කියන එක තමයි මෙන්න මේ datagram length එකෙන් කියන්නේ. ඊට පස්සේ මෙතන මේ 16 bit identifier එකෙන් සහ flags සහ 13 bit මේ fragmentation offset එක මෙන්න මේ ටිකෙන් කරන්නේ fragmentation management එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්නවා network layer එක carry කරන්නේ transport layer එකෙන් දෙන segments. එතකොට මොකක් හෝ හේතුවක් නිසා අපි මේ ලොකු segment එකක් අපි තුමු ගොඩක් gigabyte දෙක තුනක වගේ ලොකු file එකක් segment එකක් විතර මට pass කරලා තියෙනවා. සාමාන්‍ය pass වෙන්නේ නැහැ. සාමාන්‍ය transport layer එකෙන් ඕගොල්ලෝ කඩක් දිගෙන ගන්නවා. ඒගොල්ලෝ network layer එක study කරලා යවන්න පුළුවන් maximum packet size එකට අනුරූපව තමයි segment එක සකස් කරන්නේ. හැබැයි මොකක් හෝ හේතුවක් මත IP version 4 එකට ලොකු segment එකක් ආවොත් ඒ segment එක fragmentation කරනවා. ඒ කියන්නේ පොඩි පොඩි කෑලි වලට කඩනවා. ඒතර කෑලි වලට කඩන එක manage කරන්නේ මෙන්න මේ header set එකෙන්. 16 bit identifier එක සහ flag සහ fragmentation offset එකෙන්. ඒතර ඒකෙන් තමයි ඒගොල්ලෝ දැනගන්නේ කොහොමද මෙයාව fragmentation වෙන්නේ කියලා. එතකොට මේකත් සාමාන්‍යයෙන් IP version 6 වල පාවිච්චි වෙන්නේ නැහැ. මොකද IP version 6 වල fragmentation වලට ඒගොල්ලෝ support කරන්නේ නැහැ. ඒතර සාමාන්‍යයෙන් මේ වෙනසුත් කියන්නේ සාමාන්‍ය මතක තියාගන්න IP version 4 fragmentation support කරනවා. fragmentation support කරනවා. හැබැයි IP version 6 fragmentation support කරන්නේ නැහැ. IP version 6 fragmentation support කරන්නේ නැහැ. ඊට පස්සේ තියෙනවා මේ time to live field එක. මේ time to live field එකෙන් කරන්නේ ඇත්තටම looping network එකක් ඇතුලේ මේ පැකට් එකක් කොච්චර දුර යන්න පුළුවන්ද? මොකද සමහරක් වෙලාවට destination එක හොයාගන්න නැත්නම් එයා දිගට යන්න පුළුවන්. එහෙම නැත්නම් එකම තැන loop වෙන්න පුළුවන්. ඒ වගේ නිසා මෙයා කියනවා මෙයාට මෙයා පාස් කරන්න පුළුවන් උපරිම intermediate nodes ගන්න කොච්චරද? එහෙම නැත්නම් මෙයා network ඇතුලේ තියෙන උපරිම කාලය කොච්චරද කියලා වගේ limit එකක් අපිට time to live field එකෙන් දෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට command prompt එකේ pin කියන command එක run කරලා මොකක් IP address එකක් ගැහුවොත් IP address එකට website එකක් කරලා ගැහුවොත් ඕගොල්ලන්ට TTL කියලා field එකක් අකට එනවා. ඒ TTL field එකෙන් ගන්න time to live field එක සාමාන්‍යයෙන් milliseconds වලින් තමයි එන්නේ. ඒ කියන්නේ මේ network එක ඇතුලේ යාට ඒ frame එක ඔයාගේ destination එකට ආවෙ නැත්නම් කොච්චර වෙලාවක් තියෙන්න පුළුවන්ද කියන එක තමයි මේ time to live කියන field එකෙන් අදහස් වෙන්නේ. ඊට පස්සේ මේ upper layer protocol එක අදහස් වෙන්නේ upper layer එකේ කියන්නේ නැත්නම් transport layer එකේ මොන protocol එකකටද මෙයාව direct කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ අපි දන්නවා transport layer එකේ ප්‍රධාන වශයෙන් protocol දෙකක් තියෙනවා. එකක් TCP අනිත් එක UDP. ප්‍රධාන වශයෙන් තව transport protocols තියෙන්න පුළුවන්. ඒතකොට network layer එක දැනගන්න ඕනේ මෙයාව deliver කරන්න ඕනේ මොන transport layer protocol එකකටද කියලා. එයා ඇතුලේ consider කරන මේ data field එක අයිති වෙන segment එක මොන transport layer protocol එකද කියලා දැනගන්න ඕනේ. මොකද එහෙම නැති වුණොත් ප්‍රශ්නයක් එනවා transport layer එක deliver කරද්දි transport layer එක දන්නේ මොන protocol එකකින්ද මම මේවා process කරන්න ඕනේ කියලා. ඉතින් මේ header checksum කියන එකෙන් ඇත්තට මතක තියාගන්න මේ header checksum එකෙන් කරන්නේ header එකේ error check කරන එක.
ඇතරම IP version 4 වල සහ ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් එක data වල සාමාන්‍යයෙන් එරර් චෙක් කරන්නේ නැහැ. මොකද එයා unreliable delivery service එකෙන් අපි සාමාන්‍යයෙන් කියන best effort කියන ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් එක best effort එක මේ අපි කියන IP ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් එක best effort delivery service එකක් කියලා. ඒ කියන්නේ no error checking in data and not reliable. ඒ කියන්නේ යා ගැරන්ට් කරන්නේ නැහැ data reliable data transfer කරනවා කියලා. එයා කියන්නේ best effort. ඒ කියන්නේ මම පුළුවන් තරම් හොඳට අරන් ගන්න බලනවා. අරන් ගන්න බැරි වුණොත් කරන්න දෙයක් නැහැ වගේ කියන දේ තමයි කියේ. ඊට පස්සේ මේ තියෙන source address එක කියන්නේ මෙයාගේ එන ඒ කියන්නේ මෙයා send ගේ IP address එක. මෙතන තියෙන්නේ destination IP address එක. ඊට පස්සේ අන්තිමට data සුපුරුදු ලෙස තියෙනවා. ඒතර මේක තමයි internet protocol එකේ header data gram format එක. ඒතර මේක ලොකුවට මතක තියාගන්න. එක එක field වල තියෙන දේවල් ටිකක් මතක තියාගන්න පුළුවන් නම් වැඩේ එච්චර වැඩේ ලොකුවට වැඩේ ඇති. මොකද සාමාන්‍යයෙන් ලොකුවට දරුණුවට ඒක ප්‍රශ්න ඇහෙන්නේ නැහැ. ඊට පස්සේ බලමු මේක වැදගත් වෙන්නේ දැන් ඇත්තටම ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් එකේ වැදගත්ම හේතුව වෙන්නේ මේ අනිත් එකට සාපේක්ෂව මෙන්න මේ දෙක තමයි ගොඩක්ම වැදගත් වෙන ෆීල්ඩින් දෙක. ඒ කියන්නේ source IP ඒ කියන්නේ source IP සහ destination IP IP address කියන එක. ඒක තමයි ගොඩක්ම මේ critical එක වෙන්නේ ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල්ස් වල. මොකද ඒ IP address එකෙන් තමයි මෙන්න මේ ඉන්න hosts nodes ව මෙන්න අපි මේකට කියන hosts කියලා hosts or nodes network එකේ අනිත් device අඳුරගන්නේ යාගේ IP address එකේ. හරි. අපි දැන් බලමු IP address එක කියන්නේ මොකක්ද කියලා. IP address එක කියන්නේ 32 bit binary number එක. 32 bit binary number එක කියන්නේ මෙයාව අපිට ලියන්න පුළුවන් සාමාන්‍ය 1.1.0 වමම ලියලා 32 digits වෙනකන් binary number එකක් විතර මේ IP number එක ලියන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ binary number එකක් මතක තියාගන්න එක සහ enter කරන එක ඇත්තම ගොඩක් අමාරුයි. මොකද අපිට IP address එකක් machine එකට enter කරන්න ගියොත් මතක තියාගන්න ගියොත් digits 32ක් මතක තියාගන්න. ඊට අතර මෙයා binary. ඒක නිසා මේකට ක්‍රමයක් හඳුන්වා දීලා තියෙනවා. අපි මේ IP address එක කොටස් 4කට කඩනවා. ඒ කඩන්නේ bits 8 ගන්න. අපි දන්නවා 8 bits binary number එකක් ලියන්න පුළුවන් බිංදුවේ ඉඳලා 255 වෙනකන් ඉන්න decimal number එකක් කියලා. එතන මෙන්න මේ එක සෙට් එකකට අපි කියනවා ඔක්ටට් එකක් කියලා. එතකොට අපිට ලියන්න පුළුවන් අපි දන්නවා එතකොට IP version 4 address එකක් තියෙනවා ඔක්ටට්ස් 4ක් තියෙනවා. අපි කරන්නේ IP address එකක් ලියද්දි මෙන්න මේ එක binary 8කින් දැක්වෙන නම් එකක් decimal number එකක් විදිහට ලියලා තිතක් තියෙනවා. එතන අපි දන්න මේ binary number එකේ මෙතනින් පටන් ගත්තොත් 1 2 3 4යි මෑනේ නෑ. එතන මෙන්න අපි හිතමු සාමාන්‍ය ආසන වශයෙන් මොකක් නම්බර් එකක් ගත්තොත් අපි 192යි 248යි 8.99 කියන්නේ මේක IP address එකක් ගත්තොත් මෙයාව අපි binary වලට හැරෙව්වොත් එනවා binary digits 8ක්. මට හැරව ගන්න ඕන කරේ එතන මෙයාවත් binary හැරෙවම තව binary digits 8ක් එනවා. මෙයාවත් binary වලට හැරෙවම binary digits 8ක් එනවා. මෙයාවත් binary වලට හැරෙවම තව binary digits 8ක් එනවා. ඒතර ඔක්කොම binary 32ක් විතර normal binary කියන කම්පියුටර් එක read කරන IP address එක convert කරගන්න ඕන අපි කරන්නේ. ඒවා binary වලට හරව ගන්න එක. ඒතර මේකට අපි කියනවා මේ වගේ decimal number එකෙන් represent කළ එක octet එකක් ලියන එකට dotted decimal notation කියලා. කියන IP address වල dotted decimal notation එක කියලා. ඊට පස්සේ ඕක තමයි IP address එක අපි represent කරන විදිහ. 32 bits binary number එක 8 bits කොටස් 4කට කඩලා ඒක එක් කොටස decimal number එකක් විදිහට ලියලා මැදින් තිතක් තියෙන. ඒකට අපි කියනවා dotted decimal notation එක කියලා. ඊට පස්සේ මේකේ IP address වල තව විශේෂ දෙයක් තියෙනවා. එතකොට දැන් මම දැන් මෙච්චරලා කතා කරේ frame format එක සහ IP address කියලා. IP address එක කොහොමද හැදෙන්නේ කියලා. එතන මේ IP address එකක් අපි ගත්තොත් එයාගේ කොටස් දෙකක් තියෙනවා. IP address එක අපි ගත්තොත් මම ගන්නම් මේක
අපි IP address එකක් ගත්ත මේක examples එකක් ඔයගොල්ලන්ට දීලා තියෙනවා. සාමාන්‍යයෙන් මේක න subnetting එකෙන් තියෙන්නේ අපි ගමු 32 bit IP address එක. මේ විදිහට. මේ එතකොට 32 bit IP address. මේ IP version 4 address එක. ඒතර මෙයාගේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි network part අනිත් එක host part. මේකෙන් කරන්නේ මෙහෙමද? මේකෙන් කරන්නේ මෙයා ඉන්න network එක අඳුර ගන්න එක. මේකෙන් කරන්නේ host එක අඳුර ගන්න එක. ඒක මෙහෙම උදාහරණයක් කියන්නේ. අපේ ස්ටුඩන්ට් ID කාඩ් එක. ස්ටුඩන්ට් ID කාඩ් එක හිතන්න කොහේ හරි නැති වෙනවා. නැති වුණාට පස්සේ අපිට කරන්න බලන් දෙකක් තියෙනවා. එකක් තමයි ඒ ඩෙන්ටිටි කාඩ් එකේ තියෙන ෆොටෝ එක දිහා හරි නම දිහා බලලා මේ ළමයා කැම්පස් එක ඇතුලේ ඉන්නේ කොහෙද කැම්පස් එක ඇතුලේ හැමෝගෙම අහන මෙයාව දන්නවද කියලා අහනවා. එහෙම නැත්නම් කරන්න බලන් දෙවෙනි වැඩේ තමයි අපේ ඉන්ඩෙක්ස් නම් එක බලලා අපි හොයාගන්න මෙයා මොන බැච් එකේද කියලා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් මුල්ලට 170 තියෙනවා නම් එයා 17 බැච් එක කියලා අපි දන්නවා. 160 නම් තියෙන අපි දන්නවා එයා 16 බැච් එක. ඒ බැච් එක හොයාගත්තට පස්සේ අපිට බැච් එකේ රෙප්ට හරි කතා කරලා අහන්න පුළුවන්. මෙන්න මේ ළමයාගේ බැච් එකේ මෙයා ගැන අහන්න කියලා. ඒතර යාට පුළුවන් ඕනනම් අපේ ඩිපාර්ට්මන්ට් ඇප්ලයින් ගෲප් එකේ දාලා මෙයා මොන ඩිපාර්ට්මන්ට් එකේද කියලා අහලා ඒ කියන්නේ ඒ වගේ අපිට හයරාර්කිකල් මැනර් එකකට අපිට ID එක අදාළ අයිතිකාරයට ගිහින් දෙන්න පුළුවන්. ඒතර ඉන්ටර්නෙට් එකෙත් ඒ වගේ. ඔය ඉන්ටර්නෙට් එක අපි දන්නවා 32 bit IP address එක කියන්නේ 2 to the power 32 number එක. කියන්නේ මේ වගේ නම්බර් එක ගානක් IP address අපිට තියෙන්න පුළුවන්. ඒතර එක එක IP address එක වෙන වෙනම forward කරන්න ඕනදී මතක තියාගන්න කිව්ව routers වලට ලොකු memory එකක් අපිට allocate කරන්න වෙනවා. ඊට වඩා ලේසි මේ network part වලට ගත්තොත්. ඒ කියන්නේ මේ වගේ network part එකක් බෙදලා අපි දන්නවා කියන්නේ මුල් part එක දැකපු ගමන් දන්නවා. මෙන්න මේ part එකේ network ඉන්නේ ලංකාවේ. මෙන්න මේ part එකේ තියෙන network ඉන්නේ ඇමරිකාවේ. නැත්නම් මේ part එකේ තියෙන network ටික තියෙන්නේ අපි කියනවා මොටෝ යුනිවර්සිටි එක ඇතුලේ. ඒතකොට ඒ වගේ මොකක් හරි අපිට ඒ වගේ address group එකක්ම වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් නම් මෙන්න මේ network එකට අයිති numbers ටික මෙන්න මේ network part එකෙන් තියෙන කියලා. ඒතර අපිට ඇතුලේ ඒගොල්ල කොහෙද තියෙන කියලා වැදගත් නේ. ඒ network part එක දැක්කම අපිට ඒ network එකට යා forward කරන්න පුළුවන්. කියන උදාහරණයක් විදියට මම මේ ෆොටෝ පොඩ්ඩක් යට ගන්නම්. උදාහරණයක් විදියට මෙන්න මේ ලොකු network එක ඇතුලේ මෙන්න මේ වගේ ලොකු network එක ඇතුලේ මෙයාගේ තියෙන මේ network part එක ඒ network part එක අනුව මෙයා ඇතුලට එවනවා ඒ එන හැම පැකට් එකක්ම. ඊට පස්සේ මේ network part එක මොකද කරන්නේ? මෙයාගේ host part එක දිහා බලලා ඒ අදාළ host පැකට් එක යවනවා host part එක අනුව. ඒතකොට network part එක වෙන ලොකු network එක identify කරන එක මිසක් host identify කරන එක නෙමෙයි. කියන උදාහරණයකට මේ network එකේ hostලා 100ක් ඉන්නවනේ. ඒගොල්ලෝ හැමෝගම network part එක එකයි. එහෙම වුණොත් ඒ route එකට entry 100ක් manage කරන්න ඕනේ. එක entry එකක් manage කරගත්තා නම් network part එක බලලා ටක් ගාලා network ඇතුළට යන්න පුළුවන්. ඒතර host part එක අනුව අදාළ host පැකට් එක deliver කරන එක ඒ network ඇතුලේ කාර්යභාරය. ඒතර ප්‍රධානම හේතුව තමයි මෙන්න මේ network part සහ host part කියන දෙකක් තියාගන්න forwarding table වල complexity එක අඩු කරන එක. table simple කරන්න. එතකොට ඕක තමයි IP address වල parts දෙක. ඒතර මේක අනුව අපි කරනවා subnetting කියලා. කියන්නේ subnet mask කියලා. subnet mask කියලාදී කරන්නේ මෙහෙම. දැන් මෙතන ඇත්තම class full එක. ඒකත් මම පැහැදිලි කරන්නම්. subnet වලදී අපි කරන්නේ මේ IP address වල මෙතන 32 bits IP address වල අපි කියනවා මුල් bits මෙතන මුල් bits 8 මෙයාගේ network part එක. ඉතුරු මෙයාගේ bits 24 මෙයාගේ host part එක. ඒතර එහෙම අපිට පැහැදිලි කරන්න. එතන අපි මෙන්න මේ ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ වගේ network එකක් අපි කරන නිරූපණය කරන විදිහ තමයි යාගේ මුල් bit 8ම එක කරලා තියෙන මේ. පළවෙනි bits 8ම එක කරලා තියෙනවා. ඉතුරු bit ඔක්කොම බිඳුව කරලා තියෙනවා. එහෙම ලියුවොත් ඒ කියන්නේ network part එකට අයිති bits හැම එකක්ම එක කරලා host part එකට අයිති හැම bit එකම බිඳුව කරලා ලියනකට අපි කියනවා මෙයාගේ subnet mask එක කියලා. මේ අතර මෙතන තියෙන්නේ class full addressing වල subnet mask එක තමයි මේ දීලා තියෙන්නේ. ඒතර class full addressing වල කරන්නේ class A කියන්නේ පළවෙනි bit 8 යම් කිසි නියතගයක තියලා. ඒතර class B කියන්නේ පළවෙනි bit 16ම නම් කිසි අගයක තියලා. එතකොට class C කියන්නේ පළවෙනි bit 24ම network part එකට allocate කළා. ඒතර ප්‍රශ්නේ තියෙන්නේ මේ class එතකොට subnet mask එක කියන්නේ network part එක කරලා host part එක බිඳුව කරන එක. ඒතර මේ වගේ subnet mask හදන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එකක් තමයි class full addressing.
මම කලින් කිව්වා උඩ පෙන්නලා තියෙන එක. අනිත් එක classless interdomain addressing කියන CIDR addressing කියන සයිඩර් කියලා අපි සාමාන්‍යයෙන් කියනවා. එතකොට class full addressing වලදී කරන්නේ එයාගේ subnet එයාගේ මේ අපිට ඊටම තේරීම් ටිකයි තියෙන. එක්කෝ පළවෙනි bit 8ම network එකට දෙන්න පුළුවන්. නැත්නම් 16ම දෙන්න පුළුවන්. නැත්නම් 24ම දෙන්න පුළුවන්. මේකේ තියෙන ප්‍රශ්නේ තමයි address ගොඩක් waste වෙන්න පුළුවන්. අපි ගත්තොත් මෙයාගේ තියෙනවා 2.8 address ප්‍රමාණයක්. මෙයාගේ තියෙනවා 2.16 address ප්‍රමාණයක්. මෙයාගේ තියෙනවා 2.24 address ප්‍රමාණයක්. ඒතර අපි ගත්තොත් මේක අඩුම දෙන්න පුළුවන් 2.8 address ප්‍රමාණයක් වගේ ගන්න. එහෙනම් ආසන වශයෙන් ගත්තොත් 2.8 කියන්නේ 256ක් වගේ ප්‍රමාණයක්. ඒතර ගෙදරකට වගේ මේ වගේ address එක කැල්කියුලේට් කරොත් ලොකු address ප්‍රමාණයක් ඉන්ටර්නෙට් එකේ අපතේ යනවා. එතකොට ඒක නිසා මේ classful address වලදී තියෙන ලොකුම වාසිය තමයි wasting address space. ඒක avoid කරගන්න තමයි මේ cider කියන එක එන්නේ. ඒකදි වෙන්නේ මේ වගේ අපිට fix කරන්න නැහැ. අපිට ඕනම 32 bit IP address එකක් ගත්තොත් අපිට ඕනම 32 bit IP address එකක් ගත්තොත් අපිට පුළුවන් මේකේ 32 bit address එකක් ගත්තොත් අපිට කැමති විදියකට n bit host part එකක් සහ 32 රින n bit n bit network part එක සහ 32 රින n host part එකක් allocate කරගන්න. එතන මේක network part එක මේක host part එක. ඒතර අපිට ඉන්න host ප්‍රමාණය අනුව අපිට කැමති විදියට network part එක සහ host part එක වෙන් කරගන්න පුළුවන්. ඒතර ඒකට අපි කියන cider එහෙම නැත්නම් classless interdomain addressing කියලා. එතකොට මේ subnetting වලම තව part එකක් තියෙනවා. අපිට පුළුවන් network එකක් ඇතුලේ subnetting කරන්න. ඒක කරන්නේ මෙහෙම දෙයක්. අපි ගත්තොත් දැන් මේ තියෙන්නේ subnet කරන්න ඉස්සෙල්ලා. කියන්නේ දැන් මේක නැත්නම් subnet mask එකක් කිව්වට දැන් මේකේ සාමාන්‍ය IP address එක. මෙයාගේ network part එකක් තියෙනවා. මෙයාගේ host part එකක් තියෙනවා. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ එතකොට මෙන්න මේ host part එක සමහර කරන network එකට අයිති වෙන්න පුළුවන්. එන උදාහරණයක් විදිහට අපි ගත්තොත් මෙන්න මේ වගේ ලොකු network එකකට අදාළ network identifier එක තමයි මේ තියෙන්නේ. මේ ඇතුලේ ඉන්න තව පොඩි network එකකට අදාළ වෙන්න පුළුවන් මේ host identifier එක. ඒතකොට මේක ඇතුලේ තියෙන ලොකු network. ඒතකොට එයා ඇතුලෙත් තව පොන්චි network එකක් ඉන්න පුළුවන්. ඒතකොට ඒකට අපි මොකද කරන්නේ? එයාට අපි දෙනවා මෙන්න මේ subnet identifier එක. ඒ කියන්නේ මෙන්න මේ කෑල්ලත් අපි සාමාන්‍ය IP address එක බෙදුවා වගේම බෙදනවා subnet identifier එකට සහ host identifier එකට. ඒතර මේක ලේසියි තමයි. අපි මෙන්න මේ වගේ ලොකු IP bundle එකක් allocate කරගත්තු ISP එකෙන් organization එකට ඒගොල්ලෝ ඇතුළේ subnet divide කරගන්න පුළුවන්. කියන උදාහරණයක් විදිහට අපි ගත්තොත් අපි campus එක වගේ network එකක් ගත්තොත් faculty wise වෙන වෙනම network තියෙනවා. ඒතර ඒ faculty wise අපිට වෙන වෙනම subnet identifiers දීදී ඒ faculty හරියට අපිට අපිට organization එක ඇතුලේ group කරගන්න පුළුවන්. ඒතර ඒකට අපි කියනවා subnetting කියලා. ඒ කියන්නේ subnet mask එකක් අර ඉන්ටර්නෙට් එකේ network part එක host identifier කියන එක වෙනුවට අපි අපේ original host part එක ඇතුලේ වෙනම බෙදා ගන්නවා තව subnet එකක් විදියට. අපිට ඕන ඒතර මෙයාවත් ඕන නම් ආයෙ බෙදන්න පුළුවන්. තව subnet එකකට සහ host part එකකට. එහෙනම් අපිට යගේ බෙද අර hierarchical විදියටත් මේ subnetting කියන එක එහෙම නැත්නම් subnet mask allocate කරන එක කරන්න පුළුවන්. ඒතර සාමාන්‍යයෙන් මතක තියාගන්න router එකකදී forward වෙද්දී router එකේ හිතන්නකො මේ network part එකත් entry එකක් විදියට තියලා මේ part එක network part එකට entry එකක් තිබ්බොත් IP address එක ඇවිල්ලා match වුණොත් ඒ කියන්නේ IP address එක match කරන්නේ longest match එකට. ඒ කියන්නේ අපි IP address එක ගත්තට පස්සේ අපි බලනවා මෙයා match මෙයා දෙකටම match වෙනවා කියලා හිතන්නකො. මොකද මෙයාගේ පළවෙනි අපි හිතමු මෙයාගේ පළවෙනි bits අපි ගමු මෙතනට මෙතනට නිකන් bits 16යි මෙතනට නිකන් bits 8යි කියලා. එතන මෙතනට නිකන් මෙයන් ගන්න මෙයාගේ bits 8යි. එතන මෙයාගේ පළවෙනි bits 16ම සමාන නම් මෙයාට එයා අනිවාර්යයෙන්ම සමාන උඩ එක්කෙනාට. මොකද පළවෙනියට ඔටෝමැටිකලි සමාන වෙනවා මේ මෙන්න මේ network identifier එක. මේ network identifier එකත් වෙනම entry එකක් විතර තියෙනවනේ එයාටත් සමාන වෙනවා. එයාව subnet identifier එක දැම්මම bit 16ම සමාන වෙනවා නම් එයාටත් සමාන වෙනවා මේ IP address එක. එතකොට router එක තෝරගන්නේ longest match එක. කියන පළවෙනි 16ම සමාන වෙනවා නම් එයාව තමයි තෝරගන්නේ පළවෙනි 8 විතරක් match වෙන එක්කෙනා නෙමෙයි. මොකද ඒක මතක තියාගන්න ඒක routing වලදී එන්න පුළුවන් ප්‍රශ්නයක් ඒ වගේ chance එකක් ආවොත් එයා මොකටද forward කරන්නේ longest IP address match එකට. හරි ඊට පස්සේ අපිට තියෙන්නේ broadcast address කියන එක. broadcast address කියන්නේ මෙහෙම දෙයක්.
හිතන්න යම්කිසි නෙට්වර්ක් එකක් ඇතුලේ මම මොකක් කරේ කම්පියුටර් නෙට්වර්ක් එකක් ගන්නම් මොකක් කරේ ඔහම හොස්ට්ලා ඉන්නවා ඊට පස්සේ තව මොකක් කරේ ස්විච් එකක් රවුටර් එකක් කරලා හොස්ට්ලා ඉන්නවා මෙයාට ඕනේ යම් එතන මෙයාගේ ඉන්න IP addresses ටික ගොඩක් කරලා මෙයා devices දන්නවා. එතන මේගොල්ලන්ට ඕන වෙනවා මොකක් හරි විදියක අපිටම මේ හැම host එකකටම මොකක් හරි පණිවිඩයක් යවන්න. සාමාන්‍යයෙන් ඊළඟට කරද්දි තේරෙයි අපි ARP කියලා කියන address resolution protocol එක ARP request එක අපිට broadcast කරන්න වෙනවා. එහෙම වුණොත් අපි කරන්නේ අපි ගමු මෙයාගේ IP address එක අපි ගමු මෙන්න මේ මෙයාගේ 192.168. මොකක් හරි 1.0/24 ඒ වගේ මොකක් හරි ගමු මෙන්න මේ මතක මෙන්න මේකෙන් කියන්නේ network එකට part එකට අයිති bits ගන්න මේක තමයි අපි සාමාන්‍යයෙන් IP address represent කරන විදිය subnet mask එක එක්කෝ අපිට subnet mask එක ඔක්කොම network part එක කරලා එන එක්කෙනාව dot decimal notation එකකින් තියන්න පුළුවන්. ඒතර මෙයාව ලියුවොත් එන්නේ 255.255.255.0. එහෙම නැත්තම් අපිට කෙලින්ම දාන්න /24 කියන මෙයාගේ පළවෙනි කියන්නේ මෙයාව බයිනරි නම්බරයක් විදිහට ලිව්වොත් මෙයාගේ පළවෙනි bit 24 අයිති වෙන්නේ මේ ඕනම network එකේ තියෙන එක්කෙනෙක් IP address එක පළවෙනි bit 24 අයිති වෙන network part එකට. ඒතකොට අපි ARP protocol එකේ මේ broadcast address එකකින් කියන්නේ අපි IP address එක ගත්තොත් බඳන කොටස් දෙකක් තියෙනවා. එකක් network අනිත් එක host. ඒතකොට අපි network part එක constant එකක් network ඇතුළේ ඉන්න හැම එක්කෙනාටම එතකොට broadcast එකේදී අපි කරන්නේ මෙයාව all once කරන. ඒ කියන්නේ host part එකේ ඉන්න bit හැම එකක්ම එක කරලා ඒ address එක අපි send කරොත් එයාට අපි කියනවා broadcast frame කියලා. broadcast address for that network. කියන්නේ මේ network එකේ ඕනම host එකකට එයාව forward වෙනවා. ඒත් ඇත්තම කතාව අපිට මෙයාගේ network එක සකස් කරද්දී broadcast address එක host එකකට allocate කරන්න බෑ. ඒත් එක්කම මේ host address ඒ කියන්නේ host එකේ අපි දැන් පටන් ගන්න all zeros වලින් කියන්නේ ඔක්කොම බිඳුවක් වෙලා අග එක විතරක් එක වෙනද සේමට තමයි එක කියන්නේ host address වල පළවෙනි address එක අපි සාමාන්‍යයෙන් allocate කරන්නේ default gateway එකට. ඒතර maximum usable addresses ගන්න සාමාන්‍යයෙන් වෙන්නේ 2 to the power මම ගන්න h කියලා host part එකේ bits ගන්න ඍණ 2. මේ -2 වෙන්නේ මෙයාගෙන් අඩු වෙන්න ඕනේ broadcast address එක සහ default gateway address එක. gateway address එක. ඒතර මේක තමයි ප්‍රධාන වශයෙන්ම network එක අපි පාවිච්චි කරන සිද්ධාන්තය. ඒ කියන්නේ broadcast address එක සහ දෙකම අයින් කරන්න ඕනේ. අපිට hostel allocate කරන්න ඕනේ IP address ගන්න ගන්න. ඊට පස්සේ කෙනෙක්ට එන ප්‍රශ්නයක් තමයි කොහොමද IP address host එකකට assign වෙන්නේ කියන එක. ඒ කියන්නේ how to assign ID numbers IP addresses. එක ක්‍රමයක් තමයි static. කියන්නේ හරි සරලයි manually අපිට IP addresses දෙන්න පුළුවන්. ඒ කියන්නේ manually අපි computer settings වලට ගිහලා IP address configure කරන්න ගිහිල්ලා අපිට IP address සහ subnet mask සහ default gateway enter කරන්න පුළුවන්. දෙවෙනි එක තමයි dynamic or DHCP. අපි සාමාන්‍යයෙන් කොහෙවත් Wi-Fi router කනෙක්ට් කරලා අපි IP address configure කරගෙන ඉන්නේ නැහැ නේ කෙලින්ම ඉන්ටර්නෙට් යනවනේ. ඒතර මේක වෙන්නේ DHCP server කියලා එකක් තියෙනවා සාමාන්‍ය ඕනම network එකක. ඒකෙන් අපිට අපේ device එකට IP address එකක් set කරලා දෙනවා. ඒතර මේක වෙන්නේ සාමාන්‍යයෙන් 3 way එකක්. කියන්නේ ඕනම device එකක් ආවට පස්සේ network එකකට මම ගන්න මේක network එක කියලා මේ network එකට device එකක් connect කරොත් මෙන්න මේ වගේ තැනක මම ගන්නවා DHCP server එක තියෙනවා කියලා. මේ ආපු ගම broadcast message එකක් දානවා. අපි ඒකට කියනවා DHCP broadcast message or request කියලා. සාමාන්‍ය DHCP request එකක් broadcast තමයි යවන්නේ. broadcast message එකක් යවුවට පස්සේ මොකද එන්නේ මෙයාගෙන් reply එකක් එනවා. ඒ reply එකට අපි කියනවා DHCP offer කියලා. ඒ කියන්නේ මේ network host එක connect වෙලා network එකෙන් අහනවා කවුද ඕගොල්ලන්ගේ DHCP server ඉන්නේ මට IP address එකක් ගන්න පුළුවන්ද කියලා. ඒතකොට DHCP server එකෙන් මොකද කරන්නේ? message එකක් එනවා. හරි මෙන්න මම ඔයාලට IP address එකක් දෙන්න ලෑස්ති. මේක තමයි ඔයාලට මට දෙන්න පුළුවන් IP address එක කියලා DHCP offer එකක් එනවා. ඊට පස්සේ මෙයා ඒ offer එක බාරගත්තු. මේ host එක බාර අපි සාමාන්‍යයෙන් හිතන්නේ මේ network එකේ ඉන්න පුළුවන් තව DHCP server දෙන්නෙක්.
TCP server එකකට වඩා එන්න පුළුවන්. ඒතර මෙයාට රිප්ලයිස් දෙක තුනක් එන්න පුළුවන්. ඒකයි DHCP server offer message එක. ඊට පස්සේ මේ host එක මොකද කරන්නේ? එන DHCP offers වලින් එයා තෝරගන්න එකට යවනවා message එකක් DHCP acknowledgement කියලා. එතන මේ එන DHCP offer message එකේ තියෙනවා default gateway address එක. ඊට පස්සේ මෙයාගේ name server addresses එක. name servers කියන්නේ අපිට domain name URL එකක් දුන්නා මේක කොහොමද IP address එක convert කරන්න කියලා. ඒක ලොකුවටම නැහැ. ඒක සාමාන්‍යයෙන් එන්නේ අපි application layer ගැන කතා කරනකොට කොහොමද URL name එක IP address එකට convert කරන්න කියලා. by the way ඊට කලින් මම කියලා තියෙනවා. ඊට අමතරව මෙයාගේ default gateway address එක එනවා සහ subnet mask එක සහ host ගේ IP address settings එනවා මෙයාගේ DHCP server එකේ. तो DHCP server එක සාමාන්‍යයෙන් අපේ ගෙදර ඕනම තියෙන wireless router එකෙන් dialog වේවා mobitel වේවා SLT වේවා ඕනම router එක ඇතුලේ DHCP mechanism එකක් තියෙනවා. මොකද එහෙම නැත්නම් අපිට කෙලින්ම ගෙදර ෆෝන් එකවත් අපි ලැප්ටොප් එකවත් කෙලින්ම Wi-Fi හෝ Ethernet cable එකම connect කරලා internet access කරන්න හැකියාවක් නැහැ. ඒ router එකට අපිට dynamically IP addresses set කරන්න බැරි නෝ. එතකොට එහෙම IP address assign කරන්න IP addresses router එකට හෝ DHCP server එකට හම්බෙන්නේ ඒ අදාළ ISP එකකින් හෝ ඒ අදාළ ඊට higher level එකකින් ඉන්න service provider එකකින්. ඒතර service providers වලට සාමාන්‍යයෙන් හම්බෙන්නේ regional IP registries වලින් හෝ ඒ රටේ අදාළ කියන්නේ අපිට ලංකාවේ නම් ඒ අදාළ ඉන්ටර්නෙට් තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය ඒ අදාළ බලධාරීන්ගෙන් තමයි අපිට ඒ IP addresses reservation එක හම්බෙන්නේ. ඒතර ඒ වගේ අපිට regional registries වලට IP address හම්බෙන්නේ ICANN එකෙන්. ඒ කියන්නේ නැත්නම් international numbers international IP addresses authorize කරන ලෝකෙම තියෙන ඒ community එකෙන් තියෙන ICANN කියලා community එකක් තියෙන. ඒකෙන් තමයි IP addresses හම්බෙන්නේ. එතකොට මෙතනින් එන අනිත් ප්‍රශ්නේ තමයි දැන් අපි IP address එක ගන්නක DHCP එකෙන් හරි. එතකොට අපි ගන්නවා මේ වගේම කලින් වගේම network එකක් පොඩි network එකක් ගන්නවා මගේ ඇඳීමේ හැකියාව ගැන පොඩ්ඩක් අවුල් වෙනවට මම හිතනවා රූප පැහැදිලි ඇති කියලා. මේ වගේ network එකම network එකේ තව ඕන අපිට මේම switch හරි මොනවාට තියෙන්න පුළුවන්. ඔහොම network එකේ මට ඕන නම් මෙයාට පණිවිඩයක් යවන්න. අපි දන්න පණිවිඩයක් යවන්නේ නැද්ද? මෙයාගේ frame format එක තියෙන්නේ සාමාන්‍ය internet frame format එක ගත්තොත් network header එක මෙහෙම තියෙනවා. එතන මේක IP අපි කියන එකට IP header එක කියලා. IP header එක කියලා. මෙන්න මේ header එකට අපි කියනවා data link layer header එක. එහෙම නැත්නම් ethernet header එක කියලා. එතන මේකේ අපි දන්නවා source destination MAC addresses තියෙන්න ඕන. එතන මෙයා MAC address එක විදිහට දාන්නේ මොකද්ද? අදාළ host එකේ. එතන ප්‍රශ්නයක් එනවා. එතන ඒක දැනගන්න මොකක් හරි විදියක් මෙයාට තියෙන්න ඕන. එතන ඒක කරන්නේ ARP කියන ප්‍රොටෝකෝල් එකෙන්. එතන මේකත් කලින් වගේම ARP එකෙන් ARP request එකක් යවනවා. සාමාන්‍ය අපි කරන්නේ අදාළ IP address එක දාලා IP header එකට අදාළ destination IP address එක දානවා. මෙතකොට මේ Ethernet header එකේ destination MAC address එකට දානවා broadcast MAC address එක. ඒ කියන්නේ ඔක්කොම F and so හැම එකටම FFFF දාලා තියෙන MAC address එක දාන එකට broadcast MAC address එක. එතන මොකද මේ frame එක වල මුකුත් data ගන්න නැතුව ඒවට පස්සේ ඒ අදාළ IP address එක තියෙන host එකකින් reply එකක් එනවා අපි යවපු machine එක අපි යවපු host ඒ කියන්නේ අපි තුමු මෙයා A කියන එක්කෙනා B වලට යවන්න මේ වගේ එකක් යවුවා කියලා. ඒතර B කියන එක්කෙනා reply එකක් යවනවා Aට. එයාගේ MAC address එක source MAC address එක විදියට දාලා පැකට් එකක් යවනවා Aට. ඒතර ඒ මොකද කනේ පැකට් එක read කරපුවම මම එයාගේ destination IP address එක සහ ඒක දැකපු ගමන් දන්නවා. හරි එහෙනම් මෙයා destination IP address එක අරගෙන එයාගේ destination MAC address එක බලපු ගමන් දන්නවා මෙයාගේ MAC address තමයි මේක කියලා. ඊට පස්සේ එයාට යවන්න ඕන පණිවිඩය එයා අදාළ MAC address එක දාලා network layer එකේ network එක තුලින් යවනවා. ඒතර ඒකට තමයි අපි කියන්නේ ARP එහෙම නැත්නම් address resolution protocol කියලා. resolution protocol. ඊට පස්සේ තව විශේෂම දෙයක් තියෙනවා net. මේක තමයි පොඩ්ඩක් IP address වල තියෙන අමාරුමේ සාමාන්‍යයෙන් ටිකක් විශේෂ දෙයකට තියෙන්නේ. net එක කියන්නේ මෙහෙම දෙයක්. සාමාන්‍යයෙන් ඊට කලින් මම net එක දාන්න ඉස්සෙල්ලා මම හිතන මම ගාව ෆොටෝ එකක් තිබ්බා. ඔයගලන්ට ARP ප්‍රොටෝකෝල් එක වැඩ කරන හැටි ගැන පෙන්නන්න. මම ඒක දාලා ඉන්නම්
මේක දාන්න අමතක වුණා. මේකද වෙන්නේ අපි හිතමු දැන් මෙයාට ඕනේ මෙන්න මේ host එකට ඕනේ මෙයාට data යවන්න. ඒතර මෙයා කරන්නේ මුලින්ම අර වගේ broadcasting MAC address එක දාලා destination IP address එක විතර මෙයාගේ IP address දාලා packet එකක් යවනවා. ඊට පස්සේ packet එකක් යවුවට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ host එකෙන් reply එක එහා පැත්තට එවද්දි එයාගේ source MAC address එකට එයා දානවා එයාගේ MAC address එක. එතකොට ඒ packet එක ආපු ගමන් මෙන්න මේ host එක දැනගන්නවා මෙන්න මේ 34යි 40යි 21යි 20 ගෙන IP address එක දෙන host එකේ MAC address එක මේන reply එකෙන් මේ host එකට තීරණය කරන්න පුළුවන්. ඒත් එහෙම තමයි අපේ ARP protocol එක work කරන්නේ.